දෙවියන් වහන්සේ වෙතට යම් කිසි කෙනෙක් නැමින්නාද දෙවියන් වහන්සේ කිසි දවසක එයාව හිස්සකින් යවන්නේ නැහැ. අපි අද උදෑසන බලන්න යනවා දෙක රාජාවලියේ 17 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ දෙසට අපගේ අවධානය අද උදෑසන අපි යොමු කරන්න යන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ තමන්ගේ සියලු ප්‍රභේදවරුන්ද දර්ශකයන්ද ලබා ඊශ්‍රායල් වරුන්ටත් යුදවරුන්ටත් ආවාද කරමින් නොබලා නපුරු මාර්ග වලින් ඉවත් වී අහක් වී නොබලාගේ ප්‍රියවරුන්ට මා අනකලාව මාගේ සේවකයව ප්‍රභේදවරුන් අත නොබලාට එව්වා මාගේ මුළු ව්‍යවස්ථාවේ ඇටියට මාගේ ආඥා පවත්වා බලයි කිසික අපි ආඥා කරමු. සකල විශ්වමය සර්වබලධාරී සදාකාලික ඥානෙනි මේ අනාගත දැසන අපි ඔබගේ පාමුල සිටින අපගේ ගැලුම්කාර ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් අද දැසන වහන්සේගේ වචනය තුල ඔබ ප්‍රකාශ වන්න ඔබගේ වචනය තුල ඔබ කතා කරන්න ස්වාමිනේ අද දැසන වහන්සේගේ අඬකි වචනේ තේරුම් ගන්න ප්‍රඥාව දෙන්න වචන අසන හැම කෙනෙකුටම ඥානය දෙන්න දැනගන්න දෙන්න ඔබගේ වචන අසන හැම කෙනෙකුටම ස්වාමිනේ දැන් වචනය අසන්න සියල්ලන්ව ආලේප කරමින් හැම දෙසවල ඔබ වහන්සේ විවෘත කරන්න දැන් වචනේ අසන සෑමත් ඔබට බාර දෙනවා ඒ වගේ ඔබගේ සේවකයා බාර වෙනවා කතා කරන්න සියලු ගෞරවය ස්තුතිය ප්‍රශංසාව නමස්කාරය ඔබටයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ නිතරම දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන කුමක්ද? නොබගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මෙතන සිටින්නේ බොහෝ අය විවාහ වෙලා දූ දරුවන් සිටිනවා දූ දරුවන් නැති අය පවා ඔබගේ දරුවෙක් ඔබට ඉපදුනාම ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඔබ බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගෙන් යහපතයි. මම හිතන්නේ කිසිම දෙමව්පියෙක් දරුවෙක්ගෙන් අයහපතක් බලාපොරොත්තු වෙන්න කැමති කියලා. කිසිම දෙමව්පියෙක් කැමති නැහැ. හැම දෙමව්පියෙක්ම කැමති තමන්ගේ දරුවෝ රජ මැදුරුවල ඉතා උසස් ස්ථානවල වැටෙනවා දකින්නයි. ඒ වගේම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ ඇයි අපට දේව වචනයක් දීලා තියෙන්නේ? දෙවියන් වහන්සේ ඇයි අපිට සුදු ලියවිල්ලක් දීලා තියෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සේවකයන්ව එවලා ඇයි දෙවියන් වහන්සේ වංශයන්ට කතා කරන්නේ? දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා. යහුතුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ලියා තිබෙනවා යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තාද උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහගත්තා. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාද උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහගත්තාද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න දෙවියන් වහන්සේ බලය දුන්නා. රටේ ඉන්න උසස් කෙනෙක් නුඹට දුන්නොත් එම අවස්ථාවක් ඔවුන්ගේ දරුවෙක් වෙන්න. ඒ නිවසේ සියලු අයිතිවාසිකම් වලට උරුමකාරයෙක් වෙන්න නුඹ කොතරම් වාසනාවන්තද? දරුවෝ කියන උරුමකාරයෝ. එනම් දෙවියන් වහන්සේ උන්වහන්සේ යම් අය පිළිගත්තාද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න දෙවියන් වහන්සේ බලය දුන්නා. එහෙනම් දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා නම් අපි ඇවිල්ලා මුළු ලෝකෙම ජයගත්තා වූ ජයග්‍රහණයක් සෙලගා. ඒ හේතුව දෙවියන් වහන්සේ තුල පරාජය නැහැ. දෙවියන් වහන්සේ තුල පරාජය නැහැ. දෙවියන් වහන්සේ තුල ලෙඩ රෝග නැහැ. දෙවියන් වහන්සේ තුල ප්‍රශ්න කරදර නැහැ. දෙවියන් වහන්සේ තුල සිත් ඇවුල් නැහැ. දෙවියන් වහන්සේ දුක් වෙන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ දිහා බලලා.
දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ මාර්ග තුල ගමන් නොකරනවා නම් දෙවියන් වහන්සේට දුකයි. දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා නම් දෙවියන් වහන්සේගේ ජය ඔවුන් කරා දෙවියන් වහන්සේ දහස් කරනවා. යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තාද උන්වහන්සේගේ නාමය කෙරේ අදහගත්තාද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න උන්වහන්සේ බලය දුන්නා. එහෙනම් දෙවියන් වහන්සේගේ දරුවෝ වෙන්න දෙවියන් වහන්සේ බලය දීලා තිබෙනවා. එහෙනම් දෙවියන් වහන්සේගේ දරුකම ලබා ගත්තා වූ අය ඇවිල්ලා ඊ타ත්ම ජයග්‍රහණයයි. එහෙනම් ඇයි අද මේ ජයග්‍රහණය නැති වෙලා තිබෙන්නේ? ඒ ජයග්‍රහණය නැති වෙලා තිබෙන්නේ. ඔබ දැන් මේ වෙලාවේ කල්පනා කරන්නේ. අපි දෙවියන් වහන්සේලා දහනවා. අපි දෙවියන් වහන්සේගේ දේවල් අපි කරනවා. අපි යාඥා කරනවා. වචන කියවනවා. හැම ඉරු දිනකම අපි දේවස්ථානට එනවා. පුළුවන් නම් අපි සතියකට සැරයක් අපි නිරාහාරව සිටමින් දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ ආත්මය වගුරවනවා. එහෙනම් ඒ අපේ ජීවිතයේ පරාජය අපේලා තිබෙන්නේ. ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ අපේ ජීවිත තුළ අපි උන්වහන්සේට ඉටු නොකරන නිසා. මොකද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි යාඥා කරාට අපි බයිබලයේ කියවමට අපි සතියකට වරක් නිරාහාරව සිටියට අපි හැම ඉරිදිනකම දේව ගෘහයට පැමුණාට දෙවියන් වහන්සේ ඊට වඩා දෙයක් දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන නිසා තමයි දෙවියන් වහන්සේගේ දේව දාස දාසින්ව අනාථ වස්තුරවල ප්‍රොෆෙට් වරුන්ව දෙවියන් වහන්සේ මේ ලෝකෙට එව්වේ. දෙවියන් වහන්සේම මේ පොළොවට මිනිස් කයක් රැගෙන උන්වහන්සේගේ ජීවිතය උන්වහන්සේ කුරුසයක් මත පූජා කළේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිතවලින් ඉටු වෙන්නේ. මොකද්ද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ තමයි ලෝකෙට ආලෝකයක් වීම. දක්වන සම්මාදයක් දෙමු. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ තමයි ලෝකෙට ආලෝකයක් වීම. අපි ඉරිදා දේවස්ථානයේ එන්න ඕනේ. අපි බයිබලයේ කියවන්න ඕනේ. යාඥා කරන්න ඕනේ. අපේ ආත්මය අපේ ස්වාමීන් වහන්සේ නිරාහාරව කැප කරන්න ඕනේ. වගුරවන්න ඕනේ. මේ සියල්ල අපි කරන්න ඕනේ. නමුත් අපි ලෝකෙට ආලෝකයක් වී තිබෙනවද? නොබේ යාලකේ ස්ථානෙට ඔබ ආලෝකයක් වෙලා තිබෙනවද? නොබ ඉගෙන ගන්නා වූ නොබගේ පාසලට නොබ ආලෝකයක් වෙලා තිබෙනවද? නොබගේ ගමකට ඔබ ආලෝකයක් වෙලා තිබෙනවද? නොබ නෑද හිත මිත්‍රයන් මුණ ගැසෙන්න ගියාම ඕන් ඉදිරියේ ඔබ ආලෝකයක් වෙලා තිබෙනවද? ප්‍රේමවත් සහෝදරයා යේසුස් වහන්සේ කිව්වා මිනිස්සේ පහනක් පත්තු කරලා ඒක තියන්න උඩක ඒක යටක තබන්නේ නැහැ. ඒ උඩක තබන්නේ. උඩක තබන්නේ අවටට ආලෝකයේ විහිදවල පිණිස. ලාම්පුවක් පත්තු කරලා අපි අල්මාරියක් ඇතුලේ තිබ්බොත් එහෙම ආලෝකයේ විහිදෙන්නේ නැහැ. ලාම්පුව නිවිලා යනවා. උදාසනම් කියනවා කන්දක් උඩ තිබෙන නුවරක් සංගවන්න බෑ. කන්දක් උඩ තිබෙන නුවරක් කිසි දවසක සංගවන්න බෑ. එනම් නොහස්කිනා නොබලා ලෝකයේ ආලෝකය වන්න. ඒ ආලෝකය සංගවන්න බෑ. ඒ ආලෝකය මනුෂ්‍ය දකින්න යනවා. ඒ ආලෝකය වටා මනුෂ්‍ය රොක් වෙන්න යනවා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙයයි. ලෝකෙට ආලෝකයක් වෙන්න. ලෝකෙට ආලෝකයක් වෙනවා කියලා කියන්නේ අපි හැම මොහොතකම අපතුලින් මනුෂ්‍ය දෙවියන් වහන්සේව කියවන්න යනවා. ඒකයි සුදු පොල්තුමන් කියන්නේ නොබලා තීන්තෙන් නොව නොබලා ගල්ලෑලි වල ලිව්වා වූ දේවල් නෙමේ නොබලා ඇවිදින යවපත්‍රය. අපි ඇවිදින බයිබල් වෙන්න ඕනේ. අපි ඇවිදින දේවවචන වෙන්න ඕනේ. මනුෂ්‍ය අපිවයි කියවන්නේ. මනුෂ්‍ය අපිව කියවල තමයි දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්නේ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අද මනුෂ්‍යගේ ජීවිතය තුළ නොමැති නිසා තමයි අද සියල්ල සිද්ධ වී තිබෙන්නේ. මම ඇසුවා ගිය සතියේ කෙනෙකුගේ සාක්ෂිය
දෙවියන් වහන්සේට සේවය කරන්නා වූ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය දේවදාසිය. ඒක හදිස්සිය අසනීප වුණා. ඒක හදිස්සිය අසනීප වුණාම ඇවාරුක ශාලාවට ඇතුල් කළාම ඇව දැම්මා දැඩි සත්කාරයට. මොකද හේතුව ඇවිල්ලා ඇගේ ශරීරයේ සීනි ප්‍රමාණය ඉතා ඉහළ ගිහිල්ලා දවස් 5ක් ඇගේ සත්කාරය. නමුත් වෛද්‍යවරු ඊළඟට ප්‍රකාශ කළ දුන්නේ ඇගේ කකුලේ තුවාලයක් තිබුණා. වෛද්‍යවරුන්ගේ නිගමනය ඇවිල්ලා ඇගේ කකුල කපලා ඉවත් කරන්න ඕනේ. දරුවන්ට කියලා දිනා අස්සම් කරන්න. ප්‍රේමවත් සහෝදරිය නමුත් ඇය තුළ තිබුණේ ඇතිවිල්ල කුමක්ද? දෙවියන් වහන්සේගේ වචන සඳහන් කරනවා සුභ ආරංචිය ගෙන යන්නන්ගේ පාද කඳ පිට කොතරම් අලංකාරද? සුභ ආරංචිය ගෙන යන්නා අයගේ පාද කඳ පිට කොතරම් අලංකාරද? නබ දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය ගෙන යන්න ඕනේ. දෙවියන් වහන්සේගේ සුභාරංචි නුඹ රැගෙන යන්නේ කොහොමද? නුඹ ලෝකෙට ආලෝකයක් විවතුලින්. මනුෂ්‍ය නුඹ කියවන්න යනවා. මනුෂ්‍යෝ කියන්නේ යනවා නුඹ දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. මේක තමයි සුභාරංචිය. අපතුලින් දෙවියන් වහන්සේව දකින්න ඕනේ. අපි ප්‍රකාශ කරන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ අපි මෙන්න මැරුණා. නුඹත් එන්න උන්වහන්සේ වෙතට. සුභ ආරංචිය ගෙන යන්නන්ගේ පාද කඳු පිට කොතරම් අලංකාර. ස්වාමිනේ ඔබ කියලා තියෙන්නේ පාද අලංකාර කරනවා කියලා. එනම් පාද කපා ඉවත් කරන එක ඔබගේ සැලැස්ම නොවේ. ප්‍රේමවත් සහෝදරිය මේක තමයි ඇගේ ඇදහිල්ල. මේක තමයි හරි. වෛද්‍යවරයාව ගත්තා ඔපරේෂන් තියටර් එකට. වෛද්‍යවරයාට කිව්වා නුඹට අපි සිය නැති කරන්නේ නැහැ. අපි පිටකොන්දට අපි ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. ඒකෙන් නුඹගේ පල්ලය කොටස පණ නැති කරලා අපි කකුල ඉවත් කරනවා. ඒක ඔපරේෂන් තියටර් එකට ගෙනිච්චා ලයිට් දැම්මා ඔක්කොම දේවල් කළා. නමුත් වෛද්‍යවරයා ඒ සමග කතා කරගෙන සිටිනවා. පැය භාගයක් පස්සේ වෛද්‍යවරයා කිව්වලු දැන් ඔක්කොම හරි. දැන් කකුල දිහා බලන්න බෑ. ඒ හිතනවා දැන් කකුල කපලා දැම්මයි කියලා. නමුත් ඒ වාට්ටුවට ඇවිල්ලා බලද්දී කකුල සම්පූර්ණයෙන්ම වෙදලා කකුල කපලා ඉවත් කරලා නෑ. ඔවුන් වෙන ප්‍රතිකර්මයක් කරලා කකුලට ප්‍රතිකාර කරලා කකුල සම්පූර්ණ සොයයි. අත්වල සන්නාදයක් දෙනවා. සුභාරංචිය ගෙන යන්නන්ගේ පාද කඳු පිට කොතලම් අලංකාරද? දෙවියන් වහන්සේෙන් බලාපොරොත්තු වෙන ලෝකෙට ආලෝකයක් වීමයි. අපි ලෝකෙට ආලෝකයක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ අපේ ජීවිත තුළ අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒකයි දෙවියන් වහන්සේ හැම මොහොතකම කියන්නේ මම නුඹලාට අනුකරන්නේ මගේ ආඥාවල් ශික්ෂාවල් අනුව ජීවත් වෙන්න. මගේ ආඥාවල් ශික්ෂාවල් අනුව ජීවත් වෙන්න. එතකොට තමයි නුඹලාට පුළුවන්කම දෙන්නේ ලෝකයේ ආලෝකය වෙන්න. අපි ලෝකෙට ආලෝකයක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ බොමාව හැදවලා තියෙන්නේ කන්දක් උඩ දෙවෙන්නා වූ නුවරක් ආකාරයෙන්. දෙවියන් වහන්සේ බොමාව හැදවලා තියෙන්නේ උඩක තිබෙන්නා වූ පාන්රුක ආකාරයෙන්. දෙවියන් වහන්සේ බොමාව හැදවලා තියෙන්නේ ලෝකෙට ආලෝකයක් වන පිණිසයි. ප්‍රේමවන්ත සහෝදරිය අපි දෙවියන් වහන්සේගේ දේවල් කරද්දී අපිට යම් පීඩාකාරී තත්ත්වවලින් ගමන් කරන්න සිදු වුණත් ඒ පීඩාකාරී තත්ත්වයන් අපේ ජීවිතවලට බලපවතින්නේ නැහැ. ගීතාවලියේ 91 වෙනි පරිච්ඡේදය සඳහන් කරනවා අපි දුෂ්ටයෙක්